භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුදුදහමේ තිබෙන මූලික මාතෘකාවක්, මූලික න්‍යායක්, මූලික මාතෘකාවක් වගේම බුදුදහමේ එන මූලික න්‍යායක්. බුදුරජාණන් වහන්සේ බොහෝ ධර්ම කරුණු දේශනා කරලා තියෙන්නේ විමුක්ති මාර්ගයට අනුරූපව තමයි, හැම කරුණක් වගේම. එතකොට ඒකෙන් සමහර කරුණු තිබෙනවා ලෝකයේ තුල තිබෙන වැරදුණු ආකල්ප නිවැරදි කරන එක. මිනිස්සුන්ට වැරදුණු ආකල්ප නිවැරදි කිරීම කියන එක. ඒක බුදුරජාණන් වහන්සේගේ දේශනාවල තිබෙන එක ලක්ෂණයක්. තර ලෝකයේ තිබෙච්ච මූලික සාකච්ඡාවක් තමයි, මූලික සංවාදයක් උනේ මේ ලෝකේ පවතින්නේ කොහොමද කියන එක. මේ ලෝකය පවතින්නේ කොහොමද කියන එක. මොන විදියටද මේක පවතින්නේ? මේක පිටිපස්සේ තියෙන හේතුව මොකක්ද? බලය මොකක්ද කියන එක. ඒක තමයි ලෝකයාට එදා මෙදා තුර තිබිච්චි, එදා මෙදා තුර ඇති වෙච්චි බරපතලම ප්‍රශ්නේ. මං හිතන්නේ බරපතලම ප්‍රශ්නේ. මොකද හේතුව මේ ප්‍රශ්නයට උත්තර ලැබීම තමයි ලෝකයේ ආගමික වශයෙන්, දාර්ශනිකව චින්තකයෝ මේ හැම කෙනෙක්ම උත්සාහ කරේ. ඒක ඒ තරම්ම බරපතල ප්‍රශ්නයක් හැටියට, ඒ තරම්ම වැදගත් ප්‍රශ්නයක් හැටියට. එතකොට මේකේ එක ස්වභාවිකව පෘථග්ජන මනස තුල ඇතිවෙන සංකල්පයක් තමයි පෘථග්ජන හිතට හිතන දෙයක් තමයි මේ සියල්ල කරවන කෙනෙක් ඉන්නවා කියන එක. මේ හැම දෙයක්ම කරවන කෙනෙක් ඉන්නවා, කරන කෙනෙක් ඉන්නවා කියන එක. ඒ කියන්නේ සවිඥානිකව මේක කරනවා කියලා. එතකොට කාගේ හරි කෙනෙකුගේ උවමනාවට අනුව, කැමැත්තට අනුව, රුචියට අනුව මේ සිද්ධ වෙනවා, මේ ලෝකයේ සිදුවෙන හැම දෙයක්ම කියලා. මේ අදහස විවිධ වෙනස්කම් තිබුණට හැමෝගෙම පොදුවේ සවිඥානික වූ බලයක් ලෝකයේ පැවැත්ම පිටිපස්සේ තියෙනවා කියන එකේ පොදු පිළිගැනීමක් තියෙනවා බොහෝ දෙනෙකුගේ. එතකොට ඒ සවිඥානික බලය මොන වගේද, ඒ කවුද කියන එකට විවිධ මතවාද තියෙනවා. සමහර එක්ක පුජ්‍යල ස්වරූපයෙන් ඉන්න කෙනෙක් කියන නමින් දෙවියන් වහන්සේ කියලා කියනවා. සමහරු කියනවා නෑ, මේ ඒ බලයක් ශක්තියක් හැටියට තියෙන්නේ, පුජ්‍යල ස්වරූපයක් නෑ. හැබැයි මේ බෞද්ධරය පිළිගන්නවා මේ මූල ආරම්භක ශක්තිය එක තමයි, මේ සදාකාලිකයි, නිට්ටයයි, ස්ථාවරයි. ඒ ශක්තිය මත තමයි සියල්ල සිද්ධ වෙන්නේ කියලා. එතකොට මේ මතයට සමගාමීව
ආපු තව අදහසක් තමයි දැන් මේකේ විශේෂයක් තියෙනවා මේ මතේ මූලික අවස්ථාව හැම කෙනෙකුගේම අති බහුතරයක මගේ මනස තුල තියෙනවා පෘථජන මනස්වල තියෙනවා කවුරු හරි මේක කරනවා කියන එක. ඒකට හොඳම උදාහරණය තමයි මේ කොරෝනා වෛරස් එක. මේ කොරෝනා වෛරස් එක ආවහම ලෝකේ වඩාත්ම සාකච්ඡාවට භාජනය වෙච්ච දේ තමයි මේක කවුරු හරි කරනවා කියන එක. අපි දන්නවා ලෝකේ බලවත්තු දෙන්න මේ වෙලාවේ දෙපැත්තට චෝදනා කරගත්තානේ. මේ ඇමරිකාවේ ජනාධිපතිතුමා ප්‍රකාශ කරා මේක චීනය හදලා මේ ලෝකේ ව්‍යාප්ත කරා කියලා. ඒක චීනය කිව්වා මේක ඇමරිකාව තමයි කරේ කියලා. දැන් මේක හිතන්නකෝ දැන් මේ කාරණේ මේ ලෝකේ විද්‍යාව කියන විෂය පැත්තකින් වෛද්‍ය විද්‍යාව තිබුණ නැත්නම් ඒ ලෝකේ ඉතින් බලවත්ම දෙන්න කියනකොට ඒ දෙන්නගෙම ප්‍රතිවිරුද්ධ මතයක් වගේ පෙවුනොත් දෙන්න එකම දෙයක් කියන්නේ මේක කවුරු හරි සවිඥානිකව හැදුවා කියලා. කවුරු හරි සවිඥානිකව මේක හැදුවා. ඉතින් ලෝකේ කැමැත්ත තියෙන්නේ ප්‍රියමනාපකම තියෙන්නේ මේක කවුරු හරි කරා කියන එක. ඒ අතරේ තව සමහරකෝ මේක මේ පිටසක්වල ජීවීන්ගෙන් ආපු එකක්. පිටසක්වලේ විශ්වයෙන් ආපු එකක් කියලා. එතකොට මේ මානසිකත්වය අපි ළඟ තියෙනවා. අපි ළඟ තියෙන දෙයක් මේක කවුරු හරි කරනවා කියන එක. මේක කාගේ හරි සැලසුමක්. මේක සවිඥානිකව වෙච්ච දෙයක්. මේක අවිඥානික නැහැ. අවිඥානික නැහැ කියන එක. ඒතර ඊළඟ එක තමයි මේ මිනිස් මනසේ තමයි එකත් ඇති වෙන්නේ. පස්සේ කාලේ මේක දර්ශනයක් බවට පත් වෙනවා. මේ පැවැත්මට යම්කිසි නිශ්චිත වෙච්චි ක්‍රියාදාමයක් තියෙනවා. නිශ්චිත වූ ක්‍රියාදාමයක් තියෙනවා. ඒ නිශ්චිත ආකාරයට වෙමින් පවතිනවා. ඒ වෙනස් කරන්න බෑ කියලා. නිශ්චිත ක්‍රියාදාමයක් තියෙනවා. ඒ ක්‍රියාදාමයට අනුව මේක සිද්ධ වෙනවා. දැන් මේ කාරණය ගත්තොත් එහෙම බැලූ බැල්මට අපිට ඒක දකින්න තියෙන දෙයක් තමයි ඒක. දැන් අපි දන්නවා ඍතුවලට නිශ්චිත කාල පරිච්ඡේද තියෙනවා. ඒ කාල පරිච්ඡේදයට ඍතු එනවා. සීත උෂ්ණත්වය දැන් උත්තර ද්‍රවයට ආසන්න රටවල් වලට සහ දක්ෂිණ ද්‍රවයට ආසන්න රටවල් වල විශේෂයෙන් දැන් මෙතන උත්තර ද්‍රවයේ පැත්තේ කට්ටියයි දක්ෂිණ ද්‍රවයයි දෙකම ඉන්නවා. සමකේ කට්ටිය ඉන්නවා. ඒ නිසා දැන් එක එක්කෙනාට එක එක ඍතුවල වෙනස්කම් තියෙනවා. නමුත් ඒ කට්ටිය තම තමන් දන්නවා තම තමන්ට මේ නිශ්චිත කාලයකදී මේ ඍතු එනවා කියලා. දැන් මේ කාරණේ මේ අත්දැකීම පදනම් කරගෙන මේ අය න්‍යායන් හදාගත්තා. මේ ලෝකෙට තියෙනවා කියලා නිශ්චිත ක්‍රියාදාමයක් මේ තීරණය වෙලා කල්ැතුව ඒ නිශ්චිත ක්‍රියාදාමයට ඊට අනුකූලව වෙනවා අපිට මුකුත් කරන්න බෑ කියලා. අපිට කරන්න දෙයක් නැහැ ඒක. මේකට තමයි දෛවය කියලා කිව්වේ. මේකට දෛවය කියලා කිව්ව අපේ දකුණු ආසියාව. දෛවය කියලා කිව්වා. එතකොට ඒ දෛවයට අනුව අනාවැකි කියන්න පටන් ගත්තා. අනාගතේ මෙහෙම වෙනවා කියලා. මොකද මේ ඒ නිශ්චිත ක්‍රියාදාමයට අනුකූලව. දැන් මේ මන්තයත් ලෝකයේ තුල පිළිගත්තු සම්මත වෙච්ච අදහසක්
සංකල්පයක් මේක කොහොමද ලෝකෙ වෙන්නේ කියලා. ඒකේ වෙනසක තියෙන්නේ අර දෙවියන් වහන්සේගේ කතාවේ තියෙන සවිඥානික භාවය. සවිඥානිකව මේක කරනවා කියන එක නෑ. සවිඥානිකව මේක කරනවා කියලා නෑ. එච්චරයි. අවිඥානික ක්‍රියාදාමයක්. අවිඥානික ක්‍රියාදාමයක්. ඒතර දැන් මේ මත දෙක අමතරව තව මතයක් තිබුණා නෑ මේක පිටිපස්සේ සවිඥානික දෙයක් හෝ අවිඥානික සැලැස්මක් හෝ නෙමෙයි තියෙන්නේ. මේක පිටිපස්සේ හේතුවක් නෑ. මේවා ඔක්කොම අහම්බ. මේවා ඔක්කොම අහම්බ. අහම්බයක් හැටියට තමයි මේවා සිද්ධ වෙලා වෙන්නේ. එහෙම නැතුව කල්ැතුව මූලිකව සැලසුම් කරන දෙයක් හෝ සැලසුමක දෙයක් නෙමෙයි මේක. කියන මතය. දැන් ඕක ඔය අහම්බය කියන එක මම හිතුවා මේ නිකන් ප්‍රතික්ෂේප වෙලා ගියපු දෙයක් කියලා. ඒක ඒ අදහස. නමුත් මේක හොයලා බලපුවාම තියෙන ලක්ෂණය තමයි මේක විද්‍යාත්මක න්‍යායක් අද වෙනකොට. අද විද්‍යාත්මකව පිළිගන්නවා මේ පෘථිවියේ ජීවය ඇතුනේ ඒක විද්‍යාත්මක න්‍යායක්. ඒක තහවුරුනාව නැතුණා විද්‍යාත්මකව පිළිගත්තු සලකලා බලන න්‍යායක් මේ පෘථිවියේ ජීවය ඇතිවීම හම්බයක් කියලා. අහඹු ලෙස සිදු වූ දෙයක් කියලා. එතකොට ජීවය ඇතිවීම අහඹු ලෙස සිදු වුණා වගේම එහෙනම් ඒ ජීවයට අයිති හැම දෙයක්ම මේ මිනිස්යාගේ පැවැත්ම මේ ක්‍රියාකාරකම් සියල්ල අහඹු කියන එක. එතකොට දැන් මේ අහඹුවක් හැටියට සිද්ධ වෙන එක අහඹයක් ලෙස සිද්ධ වෙන එක හේතුවකින් තොරව සිද්ධ වෙන එක. ඒකට වචනයක් ආව අදිච්ච සමුප්පන්නයි කියලා. මේවා හේතුවක් නැතුව ඇති වෙනවා වගේම හේතුවක් නැතුව ඉවර වෙනවා. ඇති වෙන්න හේතුවකුත් නැහැ නැති වෙන්න හේතුවකුත් නැහැ කියලා අදිච්ච සමුප්පන්නයි කියලා කිව්වා. එතකොට මේ අදහස් ටික සංකල්ප ටික ලෝකයේ ගත්තොත් එහෙම ලෝකේ පුරාවට විවිධ විදිහට එක ආකෘති වලට මේ ටික තමයි කතා කරලා තියෙන්නේ. මේ සවිඥානික වූ බලයක් මේක පිටිපස්සේ තියෙනවා කියන එක හෝ මේක දෛවයේ මත සිද්ධ වෙන දෙයක්ම කියන එක හෝ මේක අදිච්ච සමුප්පන්නයි කියන එක හෝ මේක අහම්බයක් කියන එක. ඒතර දෛවය කියන එකට පාවිච්චි වෙච්ච වචනේ නියතියක් තියෙනවා කියන එක. නියතියක් එක නියම වෙලා තියෙනවා ඒ නියතියට අනුව මේක සිද්ධ වෙනවා. හැබැයි අපේ වචන භාවිතවල ගැටලු තියෙනවා. දැන් උදාහරණයක් ඇටියට නියමය කියලා හැඳින්විය යුතු දේ. දැන් වර්තමානයේ නියමය කියන එක පාවිච්චි වෙන්නේ මේ විද්‍යාත්මක නියමයක වැරදි භාවිතාවක් සිංහල භාෂාවේ. මේ බයිබලයේ තමයි නියමය වෙන්නේ. බයිබලයේ තියෙනවා දසපනත. ඒක නියම කරලා තියෙන එක. ඒක තමයි නියමයක් වෙන්නේ. ඒක නියමයක්. නියතියක් කියන්නේ සැලසුම් වෙලා තියෙනවා ඒක තමයි වෙන්න තියෙන්නේ. සැලසුම් වෙච්ච විදිහට තමයි ඒක උනේ. ඒ සැලසුමටම අනුව තමයි ඊළඟ දේ වෙන්නේ. ඒක නියතිය. ඒතර නියමය නියතිය. එතකොට එහෙම අහම්බය. නියමය නියතිය අහම්බය. ඊට පස්සේ අදිච්ච සම්පන්නයි. හේතුවක් නැහැ. අහේතුකයි. දැන් මේ මත ටික ආගම තුල වෙන්න පුළුවන්, දර්ශනය තුල වෙන්න පුළුවන්, විද්‍යාව තුල වෙන්න පුළුවන්, සාමාන්‍ය ගැමි සංස්කෘතියක් ඇතුලේ වෙන්න පුළුවන්. තනි පුජ්‍යලයා තුළ වෙන්න පුළුවන්. මේ එක සිද්ධි සම්බන්ධයෙන් ওই මතය තමයි අපි දරන්නේ. අපි ඒවා තේරුම් ගන්න එහෙම තමයි. ඒවා අපි තේරුම් ගන්න විදිහ ඒ විදිහට තමයි. ඔය වගේ එකකින්
එකකට අනුව එක විග්‍රහ කරගන්නවා. ලෙඩක් හැදුනත්, අසනීපයක් හැදුනත්, හොඳ දරුවෙක් ඉපදුනත්, නරක දරුවෙක් හැදුනත්, ඔය ඕන සිද්ධියක් මේ වැස්සත්, පෑවුවත්, නියගයක් ආවත්, ගින්නක් හටගත්තත්, ඔය හැම එකකටම මේ එකකට අපි දාලා එක විග්‍රහ කරනවා. දැන් බුදුරජාණන් වහන්සේටත් සිද්ධ වෙනවා මේ කාරණේ සාකච්ඡා කරන්න. ඇයි මේක සාකච්ඡා කරන්න වෙන්නේ? ඇයි සාකච්ඡා කරන්න වෙන්නේ? මිනිස්සු මොනවා වුණත් අවසානයේ අහලා තියෙන ප්‍රශ්නේ අහලා තියෙන්නේ මේ සම්බන්ධයෙන්. හොඳට කල්පනා කරලා බලන්න. මිනිස්සු ඇවිල්ලා අහන්නේ මේ ප්‍රශ්න ටික. අපේ ජීවිතයක් තියෙන්නේ ඇයි? මේ ජීවිතේ මෙහෙමුනේ ඇයි? මේකට ඊළඟට මොකද වෙන්නේ? මට මේ ප්‍රශ්නේ තියෙනවා. මේ ප්‍රශ්නෙට මම මොකද්ද කරන්නේ? එක කොහොමද වුනේ? මේ ටික තමයි අහන්නේ. මේ ටික තමයි මිනිස්සු වෙලා අහන්නේ. දැන් මේ පසුබිමේ මේ තත්වයේ තුල බුදුරජාණන් වහන්සේට සිද්ධ වෙනවා මේ ප්‍රශ්නවලට මේ ටිකට උත්තර දෙන්න. සිද්ධ වෙනවා. ඒ නිසා උන්වහන්සේ මෙතනදී එක්කෝ මේකකින් එකක් තෝරලා මෙන්න මේකයි හරි එක කියලා කියනවා. උන්වහන්සේ බ්‍රහ්මජාල සූත්‍රයේදී වුණත් මේ කරුණු ටික සාකච්ඡා කරලා කියනවා මේ මත ආවේ මෙන්න මෙතනින්, ඒ මතේ එන්න හේතුව මෙන්න මෙතනදී මේ ඇයට වැරදුණු නිසා, ඒ වැරදුණු නිසා තමයි මෙන්න මේ විදිහට හිතුවේ කියලා මේ කරුණු ටික පැහැදිලි කරලා තියෙනවා. මෙතන තියෙන වැරද්ද මොකක්ද කියලා. ඒ වැරදීම සිද්ධ වුණේ කොහොමද කියලා. ඒතර උන්වහන්සේට මෙතන මේ ඉදිරිපත් වෙලා තියෙන අදහස් සංකල්ප ටික බැලුවත්, මිනිස්සුන්ගේ මනසේ තියෙන සංකල්ප ටික බැලුවත් තෝරගන්න එකක් නෑ එතන. මොකද හේතුව ඒ හැම එකක්ම මිත්‍යාව මත තියෙන එක. වැරදි පදනමකින් ආපු වැරදි සංකල්ප ටිකක් උන්වහන්සේට ඒක. ඒතර දැන් උන්වහන්සේට සිද්ධ වෙනවා ඇත්තටම මොකද වෙන්නේ කියන එක පැහැදිලි කරන්න. එතකොට ඒකට උන්වහන්සේ ඒ ඇත්තටම වෙන දේ න්‍යාය හොයාගෙන ඒ න්‍යාය පැහැදිලි කරන්න ඕනේ. මේක තමයි ලෞතර බුදුවරයෙකුට තියෙන අභියෝගය. දැන් ශාස්ත්‍රවරයෙක් ඕන වෙන්නේ මෙන්න මෙතන තමයි. ශාස්ත්‍රවරයාගේ කාර්යභාරය. මේ න්‍යාය අඳුරගෙන මේ මොකද්ද වෙන්නේ කියන එක අඳුරගෙන ඒක පැහැදිලි කරනවා. ලෝක විදු කියන්නේ අන්න ඒකට. දැන් උන්වහන්සේ මේ සවිඥානිකව මේක වෙනවා කියන එක පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ මේක පිළිපස්සේ ආත්මයක් තියෙනවා කියලා උන්වහන්සේ පිළිගන්නේ නැහැ. මේක හොඳට මතක තියාගන්න මම නැවත වතාවක් ඒ කාරණේ ගැන පැහැදිලි කරනවා. මේ ආත්මය කියන එක ඒ තැන්වල යෙදෙන්නේ විවිධ අර්ථවලින්. දැන් මෙතන අනාත්මයි කියලා කියන්නේ මේ ලෝකේ මෙහෙවන ආත්මයක් නැහැ කියන අර්ථයෙන්. ලෝකේ මෙහෙවන ආත්මයක් නැහැ. ලෝකේ මෙහෙවන විඥානයක් නැහැ. ලෝකේ නිර්මාණය කරලා තමන්ගේ කැමැත්ත අනුව පවත්වාගෙන යනු ලබන ආත්මයක් කොහෙවත් නැහැ කියන අර්ථයෙන් ඒක අනාත්මයි කියලා කියනවා. එඳ ලෝකේ පැවැත්ම සම්බන්ධයෙන් පැවැත්මේ හේතුව ආත්මයක් නෙමෙයි කියලා කියන එකෙන් අදහස් වෙන්නේ ඒ අනාත්මය කියන එකෙන් අදහස් වෙන්නේ මේ ලෝකය පවත්වාගෙන යන එහෙම විඥානයක් නැහැ කියන එක.
දෙවියෙක් හැටියට හෝ කවුරු හරි විදියකට විඥානාත්මකව මේක නැහැ කියන්නේ. ඊළඟට උන්වහන්සේ මේකේ නියතිය යමක් සැලසුම් වෙලා තියෙනවා ඒ අනුවයි මේක වෙන්නේ කියන එකට උන්වහන්සේ එකග නැහැ. එහෙම නියතියක් නැහැ කියලා තමයි උන්වහන්සේ කියන්නේ. එතකොට මේක අහම්බයක් නෙමෙයි. මේක අහඹු ලෙස සිදුවෙච්ච දෙයක් නෙමෙයි මේ පැවැත්ම කියන එක. එහෙම අහඹු ලෙස සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි. මේක අදිච්ච සම්පන්නව නෙමෙයි. ඒ කියන්නේ හේතුවක් නැතුව ඇති වෙලා හේතුවක් නැතුවම නැති වෙන එක නෙමෙයි මෙතන තියෙන්නේ. හේතුවක් තියෙනවා කියන එක තමයි උන්වහන්සේගේ අදහස. උන්වහන්සේ මෙතන ගේනවා මේකේ තියෙන්නේ හේතුවක් නෙමෙයි. ඒ කියන්නේ ඒක හේතුක සංකල්පයක් උන්වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. එක හේතුවකින් නෙමෙයි වෙන්නේ කියන එක. මෙන්න මේ සංකල්පේ නම් හොඳට තේරුම් ගන්න. මොකද අපි අහුවෙලා ඉන්න මිත්‍යාව මෙතන තියෙන්නේ. මොකද හේතුව අපි මොනවා හරි මේ තේරුම් ගන්න ගියපුවහම මේක පිටිපස්සේ එක හේතුවයි තියෙන්නේ කියලා අපිට හැඟෙන්නේ එහෙමයි. මේක පිටිපස්සේ හේතුවක් තියෙනවා කියලා අපි කියන්නේ. මේ බෞද්ධ අපිත් එහෙම තමයි. විශේෂයෙන් ඒ වැරද්ද වෙන්නේ බෞද්ධයන්ටනේ. හේතුව ගැන කතා කරන්නේ අපිනේ. එහෙනම් අපි කියන මේක පිටිපස්සේ හේතුවක් තියෙනවා කියලා. මේක පිටිපස්සේ හේතුවක් තියෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ මේක ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. එක හේතුවක් කියන එක උන්වහන්සේ ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. මේක උන්වහන්සේ කියනවා නියාම ධර්ම කියලා. උන්වහන්සේ අඳුර ගන්නවා නියාම ධර්ම පහක්. එතන ධර්ම කියලා කියන්නේ ස්වභාවය කියන අර්ථයෙන්. ස්වභාව ධර්ම කියන්නේ විමාර්ථයෙන් ධර්ම කියලා කියන්නේ එතනදී. උන්වහන්සේ එතන පැහැදිලි කරනවා දේශනා කරනවා මේකේ මේ ධර්මතාවයන් පහක් තියෙනවා. ඒ පහ තමයි මේ පුජ්‍යලයා සහ ලෝකේ පැවැත්ම නියාමනය කරන්නේ. දැන් හොඳට මතක තියාගන්න නියමය නෙමෙයි. ඒක නියමය නෙමෙයි. ඒක දෛවයේ නියතිය නෙමෙයි. ඒක නියාමය. ඒක නියාමය. නියමය සහ නියාමය අතර වෙනස තියෙන්නේ මොකද්ද? නියමය සවිඥානිකයි. නියාමය අවිඥානිකයි. හේතු සාධක එකතු වීම තුල ක්‍රියාත්මක වෙනවා. හේතු සාධක එකතු වීම තුල යමක් නිර්මාණය වෙනවා. ඒක තමයි නියාමය. දැන් මොකද්ද? දැන් මේ මුළු කාරණේම පටිච්චසමුප්පන්නව තමයි දේශනා කරලා තියෙන්නේ හේතුඵල හැටියට. තමයි ලෝකයේ සිදුවීම් වෙන්නේ කියන්නේ. ඒතර එක මූලික ධර්මයේ තියෙන මූලික න්‍යාය ඒ න්‍යායට අනුව තව න්‍යාම ධර්ම න්‍යාමයන් පහක් තියෙනවා. ඒ න්‍යාමයන් පහ තමයි පළවෙනි එක ඍතු න්‍යාම. මම ඉස්සෙල්ලා න්‍යාම ධර්ම පහක් නම් කරන්න. ඍතු න්‍යාම, බීජ න්‍යාම, ධම්ම න්‍යාම, චිත්ත න්‍යාම, කම්ම න්‍යාම. මතකයිනේ? මම හිතන්නේ ගොඩක් අය මේක කටපාඩම් කරලා තියෙන එක. ගොඩක් අය මේක අහලා තියෙනවා. මේකේ බණ අහලා තියෙනවා, පොත්වල කියවලා තියෙනවා. ඉගෙනගෙන තියෙනවා. දහම් පාසල් ගිහපු අය නම් අනිවාර්යෙන් දහම් පාසලේ මේක ඉගෙනගෙන කටපාඩම් කරගෙන තියෙනවා. ඔක මතක නැහැ කියලා බැනුම් අහලා තියෙනවා. නේ හැම එකක් වෙලා තියෙන මාතෘකාවක් මේක. මට මතකයි දහම් පාසල් ළමයෙකුත් කියපු කතාවක් ඔක සම්බන්ධයෙන්. කිව්වා මේක
දැන් පාඩම ඉගෙනගෙන පාඩම් කරලා අවසානයේට ආපු ප්‍රශ්න ටික විභාගයට ගිහිල්ලා අහපු ප්‍රශ්නෙට උත්තර ලියා ගන්න බැරුව හොඳට මෙහෙම බත් වෙලා ඇවිල්ලා මට කිව්වා ජේසුස් වහන්සේ හරි කියලා. ජේසුස් වහන්සේ හරි. මේ කිසි කරදරයක් නැහැ. මේක මවපු කෙනෙක් ඉන්නවා. එයාගේ කැමැත්තට නෝ මේක වෙන්නේ කිව්වා. ඉතින් එහාට ආයේ අපිට හිතන්න දෙයක් නෑ ඉවරයි මේක. මෙන්න මේ ජේසුස් වහන්සේ හරි මෙතන කිව්වේ. සමහරවිට මොකද ඒ තරම්ම සමහර වෙලාවට මේක වෙහෙස කරයි. ඒකට හේතුවක් තියෙනවා. අපි අනවශ්‍ය විදිහට මේක වෙහෙස කරගෙන තියෙනවා. එතනයි වැරද්ද තියෙන්නේ. මොකද හේතුව මේකේ මූලික පසුබිම අපි ඉස්සෙල්ලා ඉගෙන ගන්න නැහැ නේ. ඇයි මේ වගේ මාතෘකාවක් කතා කරන්න ඕනේ කියලා. ඒ පසුබිම අපි දන්නවා නම් ඊට පස්සේ මේ නම් ටික කියනකොට උත්තරය ඇවිල්ලා ඉවරයි. මම දන්නවා මෙතන ඉන්න ගොඩක් අයට දැන් උත්තරය ඇවිල්ලා ඉවරයි. මම මේක මෙතෙන්දී මහන්සි වෙන්න ඕනේ නැහැ. ඇත්තටම කියනවා නම් මේක පැහැදිලි කරන්න. මොකද මේ මාතෘකාව ආවේ මොන පසුබිමින්ද කියලා කවුරුත් දන්නවද? දැන් මේ න්‍යාම පහේ පළවෙනි එක ඍතු න්‍යාමය. දැන් මේ ඍතු කියන වචනේ අපි තේරුම් ගන්න අර මේකට වෙන භාෂාවක වචනයක් ඕනනේ. මේ සීසන් කියන අර්ථය. දැන් ඒ ඍතුවක් නිර්මාණය වෙන්නේ හේතුවක් තියෙන එක පිටිපස්සේ. ඍතු කියලා කියන්නේ මූල ධර්ම කියන එක. ද්‍රව්‍යයන්ගේ මූල ධර්මය තමයි ඍතුව කියලා කියන්නේ. ඍතු කියලා කියන්නේ ද්‍රව්‍යයන්ගේ මූල ධර්මය. කියන්නේ මේ ලෝකේ තියෙන සෑම ද්‍රව්‍යයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වලින්. ඝන ද්‍රව වායෝ උෂ්ණත්වයත් එක්ක. ඒක තමයි ද්‍රව්‍ය කියලා කියන්නේ. එතකොට ඍතු කියලා කියන්නේ ඒ ද්‍රව්‍යයක තියෙන මූල ධාතු ටික. මූල ධාතු ටික. එතකොට ඒ සීසන් වලට අපි ඍතු කියලා කියන්නේ ඒ සීසන් එක වෙනස් වෙන්නේ මූලද්‍රව්‍ය වල වෙනස් වීම නිසා. මූලද්‍රව්‍ය වල වෙනස් වීම නිසා. ඒ නිසා ඒක ඍතු කියලා කියනවා. ඍතු වෙනස් වීම කියලා කියනවා. ඒක තමයි මේ වෙන්නේ. එතකොට ඍතු නියාමය කියලා කියන්නේ ඇයි? මේ භෞතික ද්‍රව්‍යයන්ගේ වස්තුන්ට මූල ධර්ම හතරක් තියෙනවා. ඒ මූල ධර්ම ටික ඒ ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ඒවා ක්‍රියාත්මක වෙන නියාමයක් තියෙනවා. ඊට අනුකූලව ලෝකේ සිදුවීම් සිද්ධ වෙනවා. එතනදී කියන්නේ මේක ලෝකයේ සිදුවීම් සිද්ධ වෙන එක නියාමයක්. ඒ භෞතික මූලධර්ම ටිකට අනුකූලව සියල්ල වෙනවා නෙමෙයි කියන්නේ ධර්මයේදී. මේ ලෝකයේ සිදුවීම් සිද්ධ වෙන එක නියාමයක්. දැන් මං හිතන්නේ මෙතන ගොඩක් අය ඉන්නවා. අතිබෞතරයට මෙතන ඉන්න මං හිතන්නේ ඔක්කොටම වගේ භෞතික විද්‍යාවේ මූලික සංකල්ප ටික තේරෙනවා. මූලික අදහස් ටික. එතන භෞතික විද්‍යාවේ මතය තමයි මේ ඍතු ටික අපේ භාෂාවට දාලා පරිවර්තනය කරලා කිව්වොත් මේ ඍතු ටික මේ ඍතු වල කළ ක්‍රියාකාරීත්වය පමණයි තියෙන්නේ. එයින් එහා කිසි දෙයක් නැත. භෞතික මතවාදනේ භෞතික විද්‍යාවේ මතවාදනේ සියල්ල පවතින යමක් වේ නම් ඒ ප්‍රත්‍යක්ෂ කළ හැක කියන්නේ. පවතින යමක් පවතිනවා නම් ඒක ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් කියන්නේ. ඉන්ද්‍රයන්ට ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් ඉන්ද්‍රිය ගෝචරයි කියන එක. එතකොට මේ මතක තියාගන්න බටහිර විද්‍යාව මේ ද්‍රව්‍යයන්ගේ පැවැත්ම
කියන එක. මේ ඍතුවේ ක්‍රියාකාරීත්වය තමයි පැවැත්ම හැටියට දකින්නේ. හැබැයි මෙතන බටහිර විද්‍යාවේ හොඳක් තියෙනවා. ඒවා අර සවිඥා අර අනිත් අයගේ පදනමේ නෙමෙයි ඉන්නේ. මේ ද්‍රව්‍යයන්ගේ හේතුවෙන් නිර්මාණය වන දෙයක් මේකේ තියෙනවා. ඒ හේතුන්ගේ වෙනස් වීම තුළ අලුත් දෙයක් නිර්මාණය වෙනවා. කියන මේ අර ධර්මය කියන කතාවට මේක එකඟයි. බටහිර විද්‍යාවේ ඒ මූල ධර්මයේ මේකට එකඟයි. මේ දෙක එකඟ වෙනවා. හැබැයි ගැටලුව තියෙන්නේ මේ කට්ටිය මේක තනි එකක් හැටියට ගන්න. මේක විතරයි ඒ කට්ටිය කතා කරන්නේ. ඊළඟට හැබැයි බුදුදහමෙත් තියෙනවා ඒකට සමාන්තරව බුදුදහම එක ගැටලුවක් හැටියට නෙමෙයි මම සැලකන්නේ. මොකද හැබැයි අපි ඒක අඳුරගෙන තියෙනවා කාර්යය. බුදුදහමේදී මේ ඍතු නියාමය සාකච්ඡා කරලා තියෙන්නේ විමුක්තිය සඳහා අවශ්‍ය වෙන ටික විතරයි. ඒ කියන්නේ විමුක්තිය සඳහා රූප පරමාර්ථයේ තේරුම් ගැනීම අවශ්‍යයි. කායානුපස්සනාවේදී රූප පරමාර්ථයේ තේරුම් ගැනීම අවශ්‍යයි. ඒක නිසා කායානුපස්සනාව සඳහා රූපය තේරුම් ගැනීම සඳහා අභිධර්මයේ තුල මේ සතර මහා භූතයන් මූලික ඍතු ටික විස්තර කරලා ඊට ආනුසංගික වෙච්චි තව රූප 24ක් අරගෙන රූප 28ක විග්‍රහයක් කරලා බුදුදහමේ මේ විෂය සම්බන්ධයෙන් තිබෙන සංවාදය නතර කරලා තියෙනවා. ඒ සංවාදය නතර කරලා තියෙනවා. එතනින් එහාට ඍතු නියාමයේ පිළිබඳව බුදුදහමේ සංවාදයක් නැහැ. සාකච්ඡාවක් නැහැ. ඒකේ වැරද්දකුත් නැහැ. මොකද බුදුදහම තියෙන්නේ නිවන් දකින්න. කෙලෙස් නැති කරන්න. ඒතර කෙලෙස් නැති කිරීම සඳහා අවශ්‍ය සාකච්ඡාව සංවාදය කරලා තියෙනවා. ඒකින්ද ඒක වැරදි නෑ. තමන්ගේ වපසරියට විතරයි සාකච්ඡාව කරලා තියෙන්නේ. හැබැයි බෞද්ධයෝ අතරේ යම්කිසි කවුරු හරි මේ ඉතිහාසයේ තීරණය කරා නම් මේ බුදුරජාණන් වහන්සේ මේ මතු කරපු කාරණේ මේ ද්‍රව්‍ය පිළිබඳව මතු කරපු කාරණේ පදනම් කරගෙන ඒක මත පරේෂණ කරන්න බටහිරට පෙර ග්‍රීසියට රෝමයට යුරෝපයට පෙර මේ භෞතික විද්‍යාව විෂය ඉන්දියාව තුළ ගොඩනගන්න තිබ්බා. ඒ විෂය ඉන්දියාව තුළ ගොඩනගන්න තිබ්බා. ඒ මොනවා නම් විද්‍යුත්ය විදුලිය ඇතුළු ඔය සියල්ල මේ හොයාගන්න එක හොයාගන්නවා. ඒකයි වෙන්නේ. දැන් බුදුදහමේදී හැබැයි මේ කාරණයට සහයක් ලැබුණේ නැහැ. බුදුදහම මේකට සහාය දුන්නේ නැහැ. සහාය දුන්නේ මේක අපේ කාර්යභාරය නෙමෙයි කියන තැන තමයි බුදුදහම බෞද්ධ සංස්කෘතිය ඉතිහාසය දිගටම හිටියේ. හැබැයි අර රූප පරමාර්ථය විස්තර කිරීමේදී නම් සියවස් 10ක් විතර යනකොට මේ පරමාණුව ගැන කතා කරන තැනට ගෙනා. ඒක එතනකන් දිනු කරා. ඍතු නියාමයේ සම්බන්ධ දැනුම. පොළොන්නරු යුගයේ ලියවෙන ටීකාවල පැහැදිලිවම පරමාණුව විස්තර කරලා තියෙනවා. සූත්‍රවල මේ කලලේ මූලික අවස්ථාව ඉඳලා ක්‍රමානුකූලව දින වකවානු ටික විස්තර කරලා දීලා තියෙනවා. ශරීරයේ කලලයක් වැඩෙන මේ කාල පරිච්ඡේද පැහැදිලිවම අද තියෙන වර්තමානයේ තියෙන මේ කායික විද්‍යාව පිළිබඳව කලල විද්‍යාවේ තියෙන දිනවකවානු වලට සමාන්තරව මේ දිනවකවානු ටික දීලා තියෙනවා. ඒ කියන්නේ මේ විෂයට තමන්ගේ ශාස්ත්‍රයට අදාළව තියෙන එක උපරිමේ දියුණු කරලා තියෙනවා. මේක අභිධර්මයේ විෂය තුලයි අපේ 12 වෙනි සියවසේ ලියවෙන ටීකා සාහිත්‍යය තුලයි අභිධර්ම සාහිත්‍යය තුලයි මේක හොයාගන්න පුළුවන්. කාටරි අවශ්‍ය නැහැ.
හැබැයි වෙන භෞතික න්‍යායවල භෞතික වස්තුන් කිසිම සාකච්ඡාවකට ගිහිල්ලා නැහැ. ඊළඟට දැන් අපිට තේරෙන්න ඕන ඍතු නියාම වලින් බුදුදහමේ සංවාදයට සාකච්ඡාවට ලක් වෙලා තියෙන කොයි කොටසද? මූලික වශයෙන් ඍතු නියාමය කියලා කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි අවබෝධයක් හැමෝටම තියෙන්න ඕන කියලා මම හිතනවා. ඊළඟට එනවා මේ ද්‍රව්‍ය තුල තියෙනවා ජීවය කියන එක. ද්‍රව්‍යේම තව ප්‍රවණතාවයක් හැටියට ද්‍රව්‍යයන්ගේම ප්‍රවණතාවයක් හැටියට සාකච්ඡා කරනවා. මොකද්ද ජීවය? එතකොට ඒක අර ඍතු නියාමයේම කොටසක්. හැබැයි ඒකේ ස්වාධීනත්වයක් තිබෙනවා. අනන්‍ය ලක්ෂණ තියෙනවා. ඒ අනන්‍ය ලක්ෂණය තමයි ඒ ජීවයට ආවේනික වෙච්ච න්‍යායක් තියෙන එක. ඒ හින්දා ඒක වෙනම න්‍යාමයක් හැටියට ගත්ත බුදුරජාණන් වහන්සේ. ඒක තමයි බීජ න්‍යාමය. මේ බීජ න්‍යාමය වගේ මාතෘකාව මම දිගට සාකච්ඡා කරන්න කාලය ගන්න ඕනේ නැහැ. මේ වර්තමානයේ මේ දිනු වෙලා තියෙන ඥාන පිළිබඳව තියෙන දැනුම, මේ බීජ පිළිබඳව තියෙන දැනුම, කලල විද්‍යාව තුළ තියෙන දැනුම, ඊළඟට මේ අපිට තියෙන මේ වෛරස් බැක්ටීරියා වර්ග පිළිබඳව තියෙන දැනුම එක අයපොසරයක් මේ දිගට කාලේ නැස්ති කරන්න අවශ්‍ය නැහැ කියලා මම හිතනවා. මේ බීජ නියාමය කියන එක තේරුම් ගන්න. ඒක තමයි බීජ නියාමය. මේ කතා කරලා තියෙන එක. ඒකේ තාම බටහිර විද්‍යාව බුදුදහමේ එක දීර්ඝ වශයෙන් පැහැදිලි කරලා නැහැ. මේ බීජ නියාමයේදී මිනිස්සයා සත්වයා පුජ්‍ය කියන්නේ භෞතික ශරීර තියෙන සත්වයන්ගේ කලලේ ඉඳලා මේක වැඩෙන ආකාරය පිළිබඳව විග්‍රහ කරලා තියෙනවා. ඉතින් එහාට මේ කුෂිකර්මයේ වගේ විශයක් බුදුදහමේ කතා කරලා නැහැ. රෝග ගැන කතා කරලා තියෙනවා යම් ප්‍රමාණයකට. ඒකත් අර ඍතු නියාමයේ වගේම සීමා සහිතව සාකච්ඡා කරලා තියෙනවා. ඒක නතර කරලා තියෙනවා ඒ සංවාද ඉස්සරහට යන එක. අපි පිළිගන්න ඕන බටහිර විද්‍යාව සහ ආසියාව තුළ වැඩිච්ච වෙනත් දැනුම් පද්ධතිවල, විශේෂයෙන් ඉන්දියාවේ ඇතිවෙච්ච දැනුම් පද්ධතිවල, චීනයේ තියෙන දැනුම් පද්ධතිවල, දැනුම් ධාරාවල ඍතු නියාමයේ මේ බීජ නියාමයේ සම්බන්ධයෙන් බුදුදහමේ තියෙන කරුණු වලට වැඩි කරුණු තියෙනවා. අර භෞතික විද්‍යාවේ ඒ භෞතික න්‍යායන් වැඩිපුර කතා කරලා හොයාගෙන ගිහිල්ලා තියෙනවා වගේ බීජ නියාමෙත් එහෙම තමයි. මොකද බුදුදහම තමන්ට අවශ්‍ය සීමාවේ එක නතර කරලා තියෙන නිසා. බටහිර විතරක් නෙමෙයි, ඒක ඉන්දියාව, චීනය වගේ රටවලත් මේක දියුණු වෙලා තියෙනවා. ඒකට එක නියාමයක්. ඒ නියාමයක් මේ ලෝකයේ තියෙන ක්‍රියාකාරීත්වයට. ඊළඟ එක තමයි ධම්ම නියාම. ධම්ම නියාමය කියන කාරණය තාම වැදගත් නම් මෙන්න මෙතනින් තමයි ධර්මයේ පටන් ගන්නෙ. ධර්මයේ පටන් ගන්නෙ මෙතන. එතකොට මේ ධම්ම කියන එක, ධම්ම කියලා කියන්නේ ස්වභාව ධම, ස්වභාවික දේ ධම්ම කියලා කියනවා. ඊට එහා ගියපු තව කතන්දරයක් තියෙනවා. ඒක හොඳට තේරුම් ගන්න උත්සාහ කරන්න. මේක හරියටම තේරුම් ගත්තොත් තමයි මේක යන්න පුළුවන්. නැත්තම් මේක පැටලෙනවා තේරුම් නැත්තම් හොඳම දේ තමයි මේ මම ධම්ම නියාමය ගැන කතා කරන අවසන් කරනකොට මේ මාතෘකාව මතක කරලා දාලා ඊළඟ එක තේරුම් ගන්න උත්සාහ කරන්න. පස්සේ අහන්න ඒක. ධම්ම කියලා ධර්මයේ අදහස් කරන්නේ, ධම්ම කියලා අදහස් කරන්නේ යම් කිසි සත්වයකගේ පුජ්‍යලයකගේ මනසට
මනසට ග්‍රහණය වන දේ, අරමුණු වන දේ. එහෙම නැත්නම් තවත් සරලව කිව්වොත් ධම්ම කියලා කියන්නේ කවුරු හරි පුජ්‍යලයක් සත්වයක් අත්දකින්න දේ. යමක් අපි අත්දකින්නවද ඒක ධම්මයි. දැන් මේක සමහරලාවට ධර්ම කියන වචනේ ගැන අපිට තිබුණු ආකල්ප ඒට වඩා සම්පූර්ණයෙන් වෙනස් වෙච්ච අදහසක් වෙන්න පුළුවන්. ඒ වගේ පේන්නත් පුළුවන්. නමුත් මම මේක පැහැදිලි කරලා දෙන්නම් හරියට. එහෙනම් මේක හරියට මොළොට ගන්න. මොකද්ද ඔළුවට ගන්න ඕන කාරණේ? ධම්ම කියලා කියන්නේ කෙනෙකුගේ මනසට ප්‍රත්‍යක්ෂ වන දේ. අරමුණු වන දේ. ඒ මනසට අරමුණු වෙන්නේ යමක්ද ඒ හැම එකක්ම ධම්ම. තේරුණා? දැන් පළවෙනි වතාවට අද නම් මේක ඇහුවේ දිනේ ලීලා තියාගන්න ධම්ම කියන එක මගේ ලෝකෙට ආවේ මේ අවල් දවසේ කියලා. අගෝස්තු 8 වෙනිදා කියලා. තේරුණාද? ධම්ම කියන එක ඔළුවට ආවේ මගේ ලෝකෙට ආවේ අද කියලා. මොකද දැන් අද ඉඳලා ඒක අපේ ලෝකේ තියෙනවා දැන්. මොකද මගේ ලෝකේ ඒක තියෙනවා දැන්. දැන් මට ඒක මේ මගේ අත්දැකීමක් වෙලා තියෙන්නේ. මම ඒක අහලා තියෙනවා. ඇහුවා දැන්. ඒක අත්දැකීම් බවට පත් වුණා. ධම්ම. දැන් එතකොට මේකේ තියෙනවා ඇයි එහෙනම් බුද්ධ ධම්ම කියලා කියන්නේ මොකක්ද? බුද්ධ ධර්මය කියන්නේ මොකක්ද? මේ න්‍යායට අනුව හිතන්නකො. බුද්ධ ධර්මය කිව්වම අර නේ පොඩි කාලේ එකේ දෙකේ ඉන්නකොට අර මිහිඳු ආම්ද්‍රෝ චිත්‍රය අඳපු අර මම නිතර කියන කතාව ළමෙක් චිත්‍රයක් අඳලා ඉතින් මිහිඳු ආම්ද්‍රෝ වැඩපු එක පොසොන් දවසේ ඉතින් ගල උඩ ඉන්නවා මිහිඳු ආනුගේ අතේ පොතක් තියෙනවා. මං මොකෝ මේ පොතක් කියලා. බුද්ධාගම අරන් ඇවිල්ලානේ. බුද්ධාගම අරන් ඇවිල්ලා. ඒක තියෙන්න එපා ඇති. මොකද ඒ ළමයාට බුද්ධාගම යන පොත. දෙන්නත්. ඒ නිසා අපිට මේ සම්බන්ධයෙන් ඒතර ඒ වගේ ආකල්ප විතර විවිධ ආකල්ප තියෙනවා. මොකද්ද බුද්ධ ධර්මය කියලා කියන්නේ? ධර්මය කියලා කියන්නේ පුජ්‍යලයේගේ මනසේ තියෙන අත්දැකීම නම් පුජ්‍යලයේගේ මනසේ තියෙන අදහස නම් ධර්මය කියලා කියන්නේ බුද්ධ ධර්මය කියන්නේ මොකක්ද? මං කිව්වා අර කෙතර කියන මේ සමාස පද මේවා කියලා. මේකේ මැද වචනයක් තියෙනවා සමාසෙලා තියෙන්නේ මේක. බුද්ධ මනසක් බුද්ධ මනස අත්දකින්නදී ඒක තමයි බුද්ධ ධර්මය කියන්නේ. තේරුණාද? බුද්ධත්වයට පත් වෙච්ච මනස අත්දකින්න දේ, තේරුම් ගන්න දේ, අඳුර ගන්න දේ. ඒක තමයි බුද්ධ ධර්මය කියන්නේ. මං හිතන්නේ තවදුරටත් මේක අමාරු වෙයි කියලා තේරුම් ගන්න මේ ධම්ම කියන එකයි ධම්ම න්‍යාමය කියන්නේ මොකද්ද? සහ බුද්ධ ධර්මය කියන්නේ මොකක්ද? එහෙමනම් තව වචනයක් තියෙනවා අපේ දේව ධර්මය. මොකද්ද දේව ධර්මය කියන්නේ? දෙවියෙක් අත්දකින්න දේ. දෙවියෙක් අත්දකින්න දේ දේව ධර්මය. තේරුණාද? දැන් ජේසුස් වහන්සේ කියපු දේ ජේසුස් වහන්සේ දැන් අපි ජේසුස් වහන්සේව නිදොස් කොට නිදාස් කරලා ගරු කරන්න පටන් ගන්නවා. මගේ අදහස ඒක මගේ පෞද්ගලික මතය. ඒක. ජේසුස් වහන්සේ කියනවා මට දෙවියන් වහන්සේ මෙහෙම කිව්වා කියලා. ජේසුස් වහන්සේට බොරුවක් කියන්න උමනාව තිබුණේ නැහැ කියලා මම කියන්නේ. ජේසුස් වහන්සේට කවුරු හරි කතා කරලා කිව්වා තමයි මේ ටික. තේරුණාද? ජේසුස් කවුරු හරි කතා කරලා මේ කිව්වා. ඒ කියපු කෙනාට ජේසුස් වහන්සේ කියනවා ඒ දෙවියන් වහන්සේ කියලා. ඒ දෙවියෝ කියලා කියනවා. ඉතින් දෙවියොත් නිදහස් නේ මෙතන අපි ඉන්නේ.
දෙවියොත් නිදහස් කරන්න එපා මෙතනදී. ඒ දෙවියෝ අත්දැකපු දේ දෙවියෝ දන්න දේ මේ ජීසස්ට කිව්වා. ජීසස් කිව්වේ නෑනේ මේක මගේ ධර්මය කියලා. මම අත්දැකපු දේ කියලා කිව්වේ නෑ. ජීසස් කිව්වේ මේක මට දෙවියෝ කියපු දේ. ඒ හින්දා ඒක දේව ධර්මය. දෙවියෝ Taman දන්න දේ, අත්දකින්න දේ, හිතපු දේ, කල්පනා කරපු දේ කිව්වා ජීසස්ට. ඒ අනුව ඒක දේව ධර්මය. අපිට විසඳ ගන්න තියෙන ප්‍රශ්නේ මේ ජේසුස් වහන්සේ බොරු කිව්වද, මිත්‍යා දෘෂ්ටියක් කිව්වද කියන එක නෙමෙයි. මේ සංවාදයේදී බුදුදහමට අනුව වෙන අයට ජේසුස් වහන්සේත් එක්ක ප්‍රශ්න තියෙන්න පුළුවන්. මේ බටහිර විද්‍යාවට ප්‍රශ්න තියෙන්න පුළුවන්. බටහිර දර්ශනයට ජේසුස් වහන්සේත් එක්ක ප්‍රශ්න තියෙන්න පුළුවන්. වෙන ආගම් වල අයට ජේසුස් වහන්සේත් එක්ක ප්‍රශ්න තියෙන්න පුළුවන්. අපිට එහෙම ප්‍රශ්න නැහැ. අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඇයි? ඒක පැහැදිලි. ජේසුස් වහන්සේ කිව්වේ මේ දෙවියෝ මට කිව්වා. ඒසක දේව ධර්මය කියලා. එතකොට දෙවියෝ ජේසුස් වහන්සේට මේක කිව්වා තමයි. අපිට ඒක නෑ කියලා කියන්න අවශ්‍යතාවයක් නැහැ. එතකොට දෙවියෝ කිව්වේ මොකද්ද? තමන් අත්දකපු දේ. තමන් අත්දකපු දේ. අපිට විසඳ ගන්න තියෙන ප්‍රශ්නේ තමයි දෙවියෝ යථාර්ථයම අත්දැක්කද, ඒකේ කෑල්ලක් අත්දැක්කද, නැත්නම් දෙවියන්ට වැරදුනාද කියන එක එච්චරයි. මේ දෙවියෝ යථාර්ථයම අත්දැක්කද, කොටසක් අත්දැක්කද මේකේ, එහෙම නැත්නම් දෙවියන්ට කොතනකරි වැරදුනා. ඒකයි අපිට තියෙන ප්‍රශ්නේ. මේ අය වැරදුනා නම් එතන කාරුණිකව බලන්න විතරයි තියෙන්නේ. තේරුණාද? කාරුණිකව බලන්න විතරයි තියෙන්නේ. ඒ දෙවියට වැරදුනා. ඉතින් මොකද්ද ප්‍රශ්නේ? ඒ දෙවියට වැරදුනා. ඉතින් මොකද්ද එතන තියෙන ගැටලුව? ඔයව තමයි. දෙයි හේතුව. දෙවියෝ පෘථග්ජනයි. ඒ දෙවියෝ පෘථග්ජනයි කියන්නේ බයිබලේ ඉන්න දෙවියෝ පෘථග්ජනයි. මොකද ඒක දෙවියෝ කියලා තියෙන එකක්. ඒක දෙවියෝ කියලා තියෙනවා මම පෘථග්ජනයි කියලා. කොහොමද කියලා තියෙන්නේ? බයිබලේ කියන දෙවියන් වහන්සේ තනිකර මේක ඔක්කොම උදකලාව පාළුවෙන් තිබ්බේ මොනවත් තිබුණේ නැහැ. ඉතින් මේ දෙවියන් වහන්සේට කම්මැලි හිතුණා. පාළුවක් ඇති වුණා. ඒ නිසා දෙවියන් වහන්සේ ලෝකෙ මෙව්වා කියලා. ඒතර හුදකලාව පාළුව තනිකම ඇති වෙන්නේ මොන වගේ මනසකද? පෘථග්ජන මනසක. එතකොට බයිබලයේම කියලා තියෙනවා දෙවියෝ පෘථග්ජනයි කියලා. ඉතින් ප්‍රශ්නයක් නැහැ, පෘථග්ජනෙකුට වරදිනවා. පෘථග්ජනට වරදිනවා. ඒක ඇතුලේ අපිට සංවාද විසංවාද ගැටුම් මුකුත් නැහැ ඉතුරු වෙලා. එහෙමනම් දැන් ප්‍රශ්නයක් එනවා නේද? මොකක්ද? ඇයිද මේ ප්‍රශ්නේ අපි මීට ඉස්සෙල්ලා විසඳුන්නේ නැත්තේ? ඇයි ධර්මයේ මේක කතා කරලා ඉවර කරලා තිබුණේ නැත්තේ කියලා වගේ එක. අපි මේ බොරුවට නෙමේ දේවාගම් එක පැටළුනේ. අපි මේ අනවශ්‍ය වැඩක් නේ කරේ. වෙන තැනකනේ අපි වැරදි තැනකනේ මේවත් එක්ක ගැටිලා තියෙන්නේ, සංවාද කරලා තියෙන්නේ කියලා ප්‍රශ්නයක් කරනවා. ඒක මේ අපේ ප්‍රශ්නයක්. බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරලා තියෙනවා මේ මම කියපු විදිහටම. මොකද මම මේ අමුතුවෙන් කියපු එක නෙමෙයි, මේක මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන දේ මම මේ කිව්වේ. බ්‍රහ්මජාල සූත්‍රයේ මේ කාරණය අද වෙලාව නෑ ඒක පැහැදිලි කරන්න. බ්‍රහ්මජාල සූත්‍රයේ මේක පැහැදිලිව පියවරෙන් පියවරට විස්තර කරලා තියෙනවා මේ දෙවියන් වහන්සේගේ කතන්දරේ. ඒක අමුතු එකක් නෑ. තේරුණා? එනිසා ඒක දේව ධර්මය. බුදුරෙක් අත්දකින්න දේ බුද්ධ ධර්මය. මමත් අත්දකින්න දෙයක් තියෙනවා, ඒක මගේ ධර්මය. එච්චරයි. මම අත්දකින්න දෙයක් තියෙනවා, ඒක මගේ ධර්මය. හැමෝටම ධර්මයක් තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ සියලු දෙනාගේම ධර්ම සම්බන්ධයෙන් පොදු න්‍යායක් දීලා තියෙනවා. මොකක්ද?
මේ ධර්මතාවය තුල තියෙනවා මේ ධර්මතා මේ කියන්නේ ඒවා භෞතික ධර්මතාවයකුත් තියෙනවා මානසික ධර්මතාවක් තියෙනවා මම අත්දකින දේවලුත් තියෙනවා මේ මගේ ලෝකයේ තියෙන භෞතික සහ මේ මානසික ධර්මතාවය මේ ධම්මතා අනිත්‍යයි මේවා ස්ථාවර නැහැ ඇයි ස්ථාවර නැහැ ඇයි මම මේ ඊයේ අද මගේ ඊයේ තිබුණු මගේ අතුල තිබුණු ධර්මයේ නෙමෙයි අද තියෙන මට ඊයේ තිබුණු අත්දැකීම නෙමෙයි අද තියෙන අද තියෙන අත්දැකීම නෙමෙයි හෙට තියෙන්නේ ඒ නිසා පොදුවේ මේ සියලුම ධර්මතාවයන් අනිත්‍යයි බුදුරජාණන්සේ දේශනා කරනවා එහෙම නොවේ කියලා හිතන්න පුළුවන් තීරණය කරනවා නම් කරන්න පුළුවන් පරමාර්ථ වශයෙන් තියෙනවා නම් ධර්මතා තියෙන්නේ 4යි කියලා. ඔය අභිධර්මයේදී 4 පරමාර්ථ ධර්ම කියලා නම් කරේ. ඒ හැරෙන්න අනිත් සියල්ල සම්මුතික වෙච්චි අනිත්‍ය වෙච්ච දේවල්. අර පරමාර්ථ ධර්ම තුලත් කතා කරන තියෙන සියල්ල අනිත්‍යයි. ඒකේ දෙවෙනි ලක්ෂණය මේ ධර්මතාවය අනාත්මයි. ඔන්න තවත් අර්ථයකින් අනාත්ම කියන එක කතා කරලා තියෙනවා මොකද්ද? මේ අත්දැකීම් තුල නිශ්චිතව වග කියන පුජ්‍යලයක් නැහැ. මේවා මේ හේතු සාධකාව මේ අත්දැකීම් ටික හැදුණා. එච්චරයි. හේතු සාධක ටික තිබුණා. ඒක තුළ මේ අත්දැකීම ආවා. ඒක හරියට චිත්‍රපටිය බැලුවා වගේ. චිත්‍රපටයක ආත්මයක් නැහැ. තියෙනවා. කාට හරි පුළුවන් ද චිත්‍රපටියක් බලලා චිත්‍රපටියේ ආත්මය හොයලා දෙන්න කාට හරි පුළුවන්. නමුත් යමක් තියෙනවා එතන. කතාවක් තියෙන ඔක්කොම හරි. මොකද ඔකේ ආත්මයක් නැහැ. ඒ වගේම තමයි මේ අත්දැකීම් ටික තුල ආත්මයක් නැහැ. දැන් ප්‍රශ්නයක් තියෙනවා හැබැයි. මේ ටික ඔක්කොම අත්දකින්නේ කවුද? මේ ටික අත්දකින්නේ පෘථග්ජනෙක්. පෘථග්ජනෙක් මේ ටික අත්දකින්නේ. පෘථග්ජනයාගේ ප්‍රශ්නේ මොකද්ද? මොනවා අත්දැක්කත් ඔය පෘථග්ජනයා ඔකත් එක දුකක් විඳිනවා. ඔව්. ඒක පැහැදිලිද? ඔච්චර දීර්ඝක විස්තර කරන්න අවශ්‍යතාවයක් නැති දෙයක්. අපි මොනවා අත්දැක්කත් ජීවිතේ ඔකත් එක දුකක් තියෙනවා. දුකක් විඳිනවා ඔකත් එක්ක. ඒක කාගවත් වැරද්දක් නෙමෙයි මේ මනසේ ප්‍රශ්නයක් ඒක. ඒක මනසේ ප්‍රශ්නයක්. එතකොට ධම්ම කියලා කියන්නේ සත්‍යයේ පුජ්‍යලයේ මානසික අත්දැකීම. ඒ අත්දැකීම තුළ තියෙනවා අනිත්‍ය තියෙනවා. ඒ අත්දැකීම තුළ දුක විඳිනවා දුකක් අත්දකිනවා. ඒක අනාත්මයි. වගකීම්ක් නැහැ කියලා කියන මම කැමති එකට. මෙන්න මේක තමයි ධම්ම නියාමය කියලා කියන්නේ. ඒක ධම්ම නියාමය. උන්වහන්සේ ඉදිරිපත් කරන තුන්වෙනි නියාමය. මේ ධම්ම නියාමයට අනුව සිදුවීම් සිද්ධ වෙනවා. මේ ධම්ම නියාමයට අනුව සිදුවීම් සිද්ධ වෙනවා. දැන් පැහැදිලි ධම්ම නියාමයට අනුව වෙනවා. දැන් 1 2 3 කියලා නියාම 3ක් ආවා. දැන් බලන්න
ද්‍රව්‍ය, ජීවය, මනස. තේරුණාද? පිළිවෙලට ඇවිල්ලා තියෙන්නේ. මානසික අත්දැකීම. චිත්ත. මේ මනස තුල මේ විඥානය තුල සිත් තියෙනවා. සිත් නිර්මාණය වෙනවා. තේරුණාද? සිත් නිර්මාණය වෙනවා. ඒ සිත් වල ස්වභාවයන් තියෙනවා. සිත් වර්ග දෙකක් තියෙනවා. කාමාවචර සිත් තියෙනවා, රූපාවචර සිත් තියෙනවා, අරූපාවචර සිත් තියෙනවා, ලෝකෝත්තර සිත් තියෙනවා. ඒ කාමාවචර සිත් වලට, රූපාවචර සිත් වලට, අරූපාවචර සිත් වලට සහ ලෝකෝත්තර සිත් වලට ආවේනික වෙච්ච ක්‍රමයක් තියෙනවා පවතින. ඒක තමයි චිත්ත නියාමය කියලා කියන්නේ. ඒක තමයි චිත්ත නියාමය කියලා කියන්නේ. පැහැදිලි? ඒක චිත්ත නියාමය. ඊට පස්සේ මේ චිත්ත නියාමයේ ඊළඟ පරිණාමය තමයි හිත යමක් හිතලා යම්කිසි හිත යමක් හිතුවොත් ඒ හිතන හිතේ තියෙන ඊළඟ දේ තමයි ඒක භෞතික ක්‍රියාවලියක් බවට පරිවර්තනය වෙනවා. භෞතික ක්‍රියාවක් බවට පත් වෙනවා. අපිට ආපු හිත සත්වයාගේ විඥානය තුළ ඇතිවෙච්ච හිත භෞතික ක්‍රියාවක් බවට පත් වුණොත් ඒ කියන්නේ සතර මහා භූතයෝ හෙල්ලුවොත් අන්න මම එහෙම කියනවා. තේරුණාද? මේ හිත යම් විදියකින් සතර මහා භූතයෝ හෙල්ලුවොත් අර ඍතු ටික හෙල්ලුවොත් මොකද වෙන්නේ? ඒක කර්මයක්. තේරුණාද? සිත යම් විදියකින් යම් ආකාරයකට සතර මහා භූතයෝ හෙල්ලුවොත් ඒක කර්මයක්. මොකද හේතුව සතර මහා භූතයන් තුළ ඇති වෙන ඕනම චලනයක් ප්‍රතික්‍රියාවක් හදනවා. කරන්න දෙයක් නැහැ. මොකද මේ සතර මහා භූතයන්ට අයිති වෙච්චි ඒ භෞතික චලිතය තියෙනවා. ඒ චලිතයක තියෙනවා. ඒක යාට අයිති එකක්. නමුත් මේ හිත ඒකට මැදිහත් වෙලා චලිතයක් ඇති කරොත්, චලනයක් ඇති කරොත් ඒකට ප්‍රතික්‍රියාවක් එනවා. ඒ ප්‍රතික්‍රියාවට වග කියන්න වෙනවා චලිතය හදපු තැන. තේරුණාද? අර භෞතික චලිතයන්ගේ තියෙන ප්‍රශ්නේ තමයි වග කිය යුත්තේ නෑ එතන. වග කියන්න ඕනේ නෑ එතන. ඒක භෞතිකයේ තුලම මේ භෞතික චලිතයේ මේ ඒ ක්‍රියාවයි ප්‍රතික්‍රියාවයි ඒවා එක වෙනව වෙමින් තියෙනවා. මෙතන තියෙන්නේ ප්‍රශ්නේ මෙතන වග කියන්න වෙනවා. ඇයි මේක සවිඥානිකව කරපු චලිතයක් නේ? එහෙම නේ. පාරායිනේ තියෙන තාප්පය ඉංජිනේරුවගේ වැරද්දෙන් හෝ මොකෙන් හරි භෞතික හේතුවක් මත කඩා වැටෙන එකයි. ඔතනින් යන ගමන් අනේ ඔතනින් යන ගමන් අර තියෙන නසරාණී ගතියට තාප්පේ තල්ලු කරලා පෙරලෙන එකයි දෙකක් නේ. ඒක පෙරලිලා වැටෙන්න තිබුණ එකක් වෙන්න පුළුවන්. නමුත් ඒක තල්ලු කරා. ඒක දෙකක්.
ද චිත්තය භෞතික ද්‍රව්‍යයක් චලනය කරොත් ඒකේ ප්‍රතික්‍රියාවට වග කියන්න එච්චරයි. කොහොමත් භෞතික ද්‍රව්‍යයේ ක්‍රියාවේ ප්‍රතික්‍රියා තියෙනවා. මෙතන වගකීමක් එනවා ඒකයි. ඒ ප්‍රතික්‍රියාව දරා ගන්න වෙනවා. ඒක දරා ගන්න වෙනවා. දැන් අපේ කායික ක්‍රියාවේදී මෙන්න මේ ප්‍රශ්නේ එනවා. මොකක්ද? මේ චිත්තයට හසුරව ගන්න පුළුවන් තමන්ගේ ශරීරයෙන්. තමන්ගේ ශරීරය අඳුරක හසුර ගන්න පුළුවන්. එහෙම නැත්නම් ශරීරය හෝ බුද්ධිය පාවිච්චි කරලා භෞතික ද්‍රව්‍යල් චලනය කරන්න පුළුවන්. ඒක හොඳට මතක තියාගන්න බුද්ධිය. එතන. ඒතර කොහොමද වචනේ භෞතික වෙන්නේ කියලා ඔක මගෙන් සමහරව අහලා තියෙන ප්‍රශ්නයක් හින්දා මම මේක පැහැදිලි කරන්නේ. මම හිතනවා ගොඩක් අයට ඔක ප්‍රශ්නයක් නෙමෙයි කියලා. අහලා තියෙනවා කියලා. දැන් වචනේ කියන්නේ මොකක්ද? වචනේ භෞතිකයිනේ. අපි මේ කටේ තියෙන මේ මාංශ පේශි ටිකයි වාතය චලනය කරලා මේ ශබ්දයක් නේ උපදවන්නේ. ඒක නෙමෙයි කරන්නේ. ඒක භෞතිකයි. ඒ හින්දා මේ සද්ද කරන එකත් ලේසි නෑ වැඩේ. මොකද ඒක භෞතිකයි. ඒකත් ක්‍රියාවක්. ඒකත් කර්මයක් වෙනවා. ඒකත් කර්මයක් වෙනවා. ඒ හින්දා කායික සහ වාචසික දෙකම භෞතික නිසා යම් විදියකින් චිත්තයේ විසින් ඒ චලිතය ඇති කරොත් ඒක කර්මයක් වෙනවා. හැබැයි ඒ කර්මය විපාකයක් ගේනවා. ඒ ප්‍රතික්‍රියාව ගේනවා. ඒක ගේන්නේ කොහොමද? ඒ ක්‍රියාව කරන්න ඒ චලිතය ඇති කරන්න බලපාපු මනසේ තිබුණු ස්වභාවය. ඒ මනසේ තිබුණු ස්වභාවය. ඒ අනුව ප්‍රතික්‍රියා වෙනවා. මේක තමයි කර්ම නියාමය. දැන් හරියටම වෙලාව හරි. නියම ධර්ම පහම පැහැදිලි කරා. එහෙනම් හොඳයි සියලු දෙනාටම දරුවන් සරණයි දුක් නිරෝගී භාවය දීර්ඝායුෂ වේවා ධර්ම අවබෝධය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.